අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම හිතන්නේ චන්ද්‍රදාම්දෝ හඳුන්වා දීම කරන්න ඇති ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙත් කරන්න ඇති කියලා මම හිතනවා. එහෙමද? එතකොට අපිට තියෙන්නේ අද මේ පැයේ කමඨාන් සුද්ධ කිරීම නැත්නම් ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල අපි කෙසේ නමුත් ලිඛිත ප්‍රශ්න වලින් සැසිවාරය ආරම්භ කරනවා. අපි ප්‍රියංකාෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපිට නේවාසිකා වැඩසටහනේ ලිඛිත ප්‍රශ්න 9කුත් දුරස්ත භාවනා වැඩසටහනේ ලිඛිත ප්‍රශ්න 7කුත් තියෙනවා කියලා දන්නලා තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් ඉංග්‍රීසි වලින් තියෙන එක ඉස්සෙල්ලා ඉදිරිපත්. Dear Venerable Sir, I appreciate your guidance on the following matters. I apologize for not being able to collect my thoughts in my mother tongue. I was walking on the sandy walking path in a trance. It got me thinking how the leaves and insects on my path were just like the troubling thoughts I am trying to avoid in my mind. As a beginner, I am amazed at the ability I have to take a posture and focus on my breath for hours. I am taking baby steps as the thoughts that drift me today aren't like the traumatic scarred events like yesterday. These random thoughts have embarked to conspire against my own consciousness, thinking of plans of things in the future. I must confess, although my personal goals out of this retreat is to sober up myself and to figure out what my North Star stroke true purpose in life is. Maybe there is a healthy trade-off I can do to accommodate my goals as well as the goal of this retreat in general. So far, it has been an absolute pleasure and the happiest I have been, within bracket, without any chemicals to induce it for me. May the noble triple gem bless you. You have to listen to the basic instructions again. That will simplify your matters, hopefully. And the other thing, even though you are thinking, daydreaming, fantasizing, still if you know that you are not sitting and you are walking, that's it. That will give the 100% marks. So let the thoughts happen. Do not promote them as they come. Just see occasionally whether you can check it, whether I am walking, I am not sitting, I am not lying down, I am not standing. That if you can report, if you can look into, you are through. අපයනයි ගායකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ජීවිතයේ මුල්වරට භාවනා කළේ ඊයේ දිනේය. අද දෙවන දිනයයි. මුලින් තෙරුවන් කමා කර තෙරුවනට ජීවිතය පූජා කොට ඉරියව්ව මෙනෙහි කිරීම ආරම්භ කළෙමි. එවිට සැරෙන් සැරේට සිතට විවිධ අරමුණු පැමිණෙන්නට විය. ඊයේ මට නිවසට නැවත යෑමට බලවත් සිතුවිල්ලක් පැමිණි නිසා ඒ බව මෙනෙහි විය. අද මා භාවනා වාර්තාවක් ලිවීමට සිතාගෙන සිටි නිසා ඒ බව මෙනෙහි විය. වරහන් ඇතුලේ ඒ ලියන ආකාරය පිළිබඳව මදක් සිත සමතයකටපත් වූ පසු ආස්වාසය ප්‍රස්වාසය ප්‍රකට වුණි. එයට සිත තබා ටික වේලාවකින් ආයාසයෙන් හුස්ම ගන්නා ස්වභාවයක් දැනුනි. ශරීරයේ සැහැල්ලු බව අඩු වී ඇති බව දැනුනි. සිත එකඟ කර ගැනීමට නොහැකි නිසා කලකිරීමක් දැනුනි. කලකිරීම නිසා තවත් සිත එකඟ කර ගැනීමට නොහැකි විය. අවසානයේ මට භාවනා කළ නොහැකි කියා සිතා නැගිට ගියෙමි. මට භාවනාව සාර්ථක කර ගැනීමට යම් උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමහණිවා නිවන් සම්පත්තිය ලැබේවා. ඔය ලිපියේ භාවනා කියන වචනේ අයින් කළා සත්‍යමත් වෙන්න බලන්නකෝ. එතකොට ඔක්කොම හරි. මට කනගාටු වෙනවා, මට පශ්චාත්තාප වෙනවා, මට හිත ඇවිස්සෙනවා. මේවා සේරම බලපු නිසානේ පේන්නේ. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඔය ඔක්කොම සමාධිගත වෙන්නයි සමතේකටපත් කරන්නයි පටන් අරගත්තොත් කැලෙන් ගෙනාපු ගමන් මීහරක හාන්න ගන්නවා වගේ. ඔක ටික හේම කරන්න ඕනේ. සතිය කියන එක අරගන්න භාවනා කියන වචනේ අයින් කරන්න.
ඒකල වෙන වෙනදී report කරන්න වාර්තා කරන්න. ඒක තේරෙන්නේ නැත්නම් විතරක් අපි හොයලා බලමු. ওই වෙලාව තිරේ කිසි දෝෂයක් නැහැ. භාවනා කියන වචනේ අයින් කරලා ලියන්න පුරුදු වෙන්න. එතකොට හරියනවා රචනය. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ. භාවනා වැඩමුළුවේ දෙවැනි දින පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ වන ආස්වාස හා ප්‍රස්වාස මෙනෙහි කිරීමට ප්‍රථමව ශරීරයේ සමබරව පවත්වාගෙන සුඛාසනයක වාඩි විමි. ඉන්පසු ආස්වාසය මෙනෙහි කළෙමි. එවිට ආස්වාසයේ නාසිකා අග්‍රයෙන් ඇතුළු වීමට වඩා මට ප්‍රකට වන්නේ පපුවේ උස් පහත් වීමය. මා කොතෙක් උත්සාහ කළත් නාසිකාග්‍රයේ ආස්වාසයේ ප්‍රකට වීම අඩුය. නොදැනෙන්නේ නොවේ. නමුත් එය හිතාමතා කළ යුතු බවයි මට වැටහෙන්නේ. කෙසේ වෙතත් මා ආස්වාසයක් මෙනෙහි කළෙමි. සිසිල් බවක් ආස්වාසය තුලින් අත් නොදකිමි. ප්‍රස්වාසයද එසේමය. එහි ඇති උණුසුම් බවක්ද නොදැනේ. එහෙත් ආස්වාස ප්‍රස්වාස කරන බව දනිමි. දීර්ඝ හා කෙටි හුස්ම බව නිරීක්ෂණය කිරීමට හැකිය. එහෙත් සිතේ සිටිවිලි වලට ඇදී යාම නොනවත්වාම සිදුවේ. එහෙත් ඒවා පිළිබඳ වැඩි අවධානයක් නැති නිසා ඒවා යනවා එනවා. කෙසේ හෝ ආස්වාස ප්‍රස්වාසයට සතිමත්ව අවධානය යොමු වනවා සමග පෙරට වඩා මට පර්යංකයේ සිටීමට වරහන් ඇතුළේ පැයකට වඩා හැකිය. වේදනාව නම් අඩුය. ඒ වෙනුවට හිරිවැටීම් දැනේ. ශරීරයේ වරින් වර මතුවන විදුලි වේගය වැනි ලක්ෂණ දැනේ. මානසික ආවේග නොමැත. වරහන් ඇතුළේ තරහ මානය. නමුත් සතුට නිදහස් බව වැනි හැඟීම් ඇතිවේ. වරින් වර සැලසුම් සහගත වරහන් ඇතුළේ හොඳ මතුවේ. එහෙත් ඒවාද සිතින් බැහැර කරමි. මේ බාහිර අරමුණු වලට සිත යන විට මා වටහා ගත්තේ පරාර්ථකාමයට මගේ සිත ඇදී යන බවය. එහෙත් මූල කර්මස්ථානයේ නැවත සිත සතිමත්ව ඇද ගැනීම නිසා මට සමාධිය ලැබේ යයි සිතමි. සමාධිය ලබා ගැනීමට මට ඔබ වහන්සේගේ කරුණාව පතමි. අවවාද පතමි. ඔබ වහන්සේ කරගෙන යන්නා වූ සෑම සත්කාරයක්ම හොඳින් කරගෙන යාමට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා. ඔබ වහන්සේ අපට මහා කල්යාණ මිත්‍රයෙකි. එසේම ඔබ වහන්සේගේ ශිෂ්‍යයන්ටද එම ධෛර්යය හා ශක්තිය ලැබේවා. මේකෙත් අර මුල්ලියනේ ප්‍රමාණය බලනකොට ඒ පපිය උස්පාත් වීමද ආනාපානද බලන්න කියන එක තමයි මම කියේ රචනයේ දිගටම තියෙන කියලා. එහෙම නෑ මගට යනකොට ඒක විසඳිලා තියෙනවා. ඊට පස්සේ මේ සමාධියක් සමතයක් බලාපොරොත්තු වුනෙත් නම් අවුල තමයි. ඒ නිසා අපි මුල පටන් ගන්නකොට කියන්නේ මුළු භාවනාවම සතිපට්ඨාන භාවනාව සතිය පිටන මිසක සමාධියක් සමාධි කරන්න ගියොත් ওই රචනයේ ওই ස්වරූපෙවයි කද්දාගත් වෙනස් වෙන්නේ නැහැ. සතිය බලන්න සතිය කියන්නේ මොකක්ද කියලා. ඒ නිසා හෙට විතර ආයස්සරයක් අර මූලික කමටහනට අහුම්කම් දෙන්න. ඒක හොඳට කියලා දෙනවා මේ සමාධියක් හදන්න නම් මෙහි එන්න අවශ්‍යතාවයක් නැහැ. අන්තිම කුඩු ගැව්වහම ටක් ගාලා එනවා ඒක. ඒ වගේ දේවල් තියෙදි අපරාධේ නිකන් මේ බිව්වහම එනවා. ගංජටියක් ආවම එනවා. ඕකට නෙවෙයි මේ ආවේ. මේ සතිමත් වෙනකොටත් එනවා. ඒක ඔය මොනවත් නැතුව සිද්ධ වෙනවා. අපි කියන්නේ ඉස්සෙල්ලා සතිමත් වෙමු. ආයන්න කියලා ආයන්න කියමු. ආයන්නෙන් පටන් ගන්න එපා. දෙක රචනා මේ වෙලාව කීප දෙකකම තියෙන්නේ. ඒ වගේ මේ සමාධියක් තමයි අපේ ඒකෙදි ඇති ලෝකෙ ඇති. ඉතින් අපිට ඒක අනිත් පැත්ත හරලා කියන්න වෙනවා. මෙතන තියෙන සතිපට්ඨාන භාවනාවක් බලපු නිසා පේනවා. පේන දේ ලියන්න. මොනවා ලියුවත් ලකුණු කැපෙන්නේ නැහැ. හැබැයි අරක බලන්න ඕන කියලා හොයන්න ගියොත් නම් අනිවාර්යෙන් පශ්චාත්තාපය. ඒ නිසා සමාධිය වෙනුවට සතිය ඉස්සර කරගෙන රචනා ශිල්පයත් භාවනාවත් කරන්න කියලා අපි යනවා ඊගාවට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ සඳහා වාඩි වී අවධානය වටපිටාවේ ඇසෙන ශබ්දවලට යොමු කළෙමි. ඉන්පසු ශරීරය වෙත යොමු කළෙමි. විටින් විට හිත පිට ගිහින් නැවත අරමුණට පැමිණේ. ටික වේලාවකින් හුස්ම රැල්ල වෙත පමණක් අරමුණ තබාගත හැකි විය. හුස්ම රැල්ල දැනුනේ ඊටමත් සියුම්වය. නිදිමත ගතිය විටින් විට දැනෙන්නට විය. එවිට වීර්යය වැඩි කර හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. ඒ සඳහා ඊයේ ධර්මදේශනාව බොහෝ සෙයින් උපකාර විය. හුස්ම අතර හිඩැස හුස්ම දැනෙන අවස්ථාවට වඩා නිදහස් බව අත්දැක්කෙමි. තවත් වේලා යද්දී හුස්ම දැනීම යන්තම් දැනුණු අතර එය ආස්වාස ප්‍රස්වාස වශයෙන් පැහැදිලි නොවිය. හුස්ම වැදීමක් සහ හිස්තැනක් වශයෙන් දැකගත හැකි විය. හුස්ම නොදැනෙන වේලාවේ දැනෙන්නේ මොනවාදයි වඩා හොඳින් නිරීක්ෂණය කළ විට ඇතැම් විට වේදනාවක් දැනී නැති වී ගියේය. සමහර විට ශරීරයේ
චලන හෘදයේ ගැස්ම දැනෙන බව දැක ගන්නට ලැබුණි. මෙලෙස ටික වේලාවක් යද්දී ශරීරයේ දෙපසට වැනුනි. ඒ වේලාවේ හුස්ම රැල්ලට අවධානය තිබ්බ විට හුස්ම රැල්ල දැනුනේ නැත. මෙලෙස වැනී නතර විය. ඒ වේලාවේදී කිසිත් දැනීමක් නැත. මෙලෙස කිහිප වාරයක් සිදුවිය. එලෙස වැනී නතර වූ විට කිසිදු අරමුණක් දැනුනේ නැත. එතන හිත පැවැත්වීම අපහසු බවක් දැනුණා. නමුත් උත්සාහයෙන් ටික වේලාවක් ඉන්න විට විටින් විට දැඩි වේදනා දැනී නොදැනී ගියා. සමහර වේලාවට සිතුවිලි ඇවිත් එය දැකගත් පසු නැතිව ගියා. මේ ආකාරයට ටික වේලාවක් විටින් විට නිදහස් ස්වභාවයට පැමිණීම දැක ගන්නට පුළුවන් වුණා. ඉදිරියට කරගෙන යා යුත්තේ කෙසේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අරමුණු ඇති අවස්ථාව අරමුණු නැති අවස්ථාව කියලා දෙකක් තියෙනවා. අරමුණු ඇති අවස්ථාවේ සතිය සහ අරමුණු නැති අවස්ථාවේ සතිය කියලා දෙකකුත් තියෙනවා. ඉතින් මේ රචනයේ යන්නේ ඒ දෙක මැද. ඒකෙදී අර රචනයේ කෙලවරට යනකොට අරමුණු නැති අවස්ථාවේ සතියට ලොකු මනාපයක් අවශ්‍යතාවයක් දැනලා තියෙනවා. ඒක නරක නෑ. හැබැයි ඒ අවශ්‍යතාවයේ වුණොත් අරමුණු ආපුවම පශ්චාත්තාප වෙනවා. ඒ නිසා අරමුණු නැති අවස්ථාව ලැබෙනවා නම් හොඳයි. හැබැයි ඒක නැති උනායි කියලා පශ්චාත්තාප නොවි, අරමුණු ආවයි කියලා පශ්චාත්තාප නොවි, මේ අරමුණු නැති අවස්ථාවට තියෙන වැඩි මනාපය, වැඩි කැමැත්ත හිතේ රඳවගෙන භාවනාවට යන්න ඒකට අඩුපාඩුවක් නැගිලා ඉස්සරහට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව නාසික අග්‍රයෙන් හුස්ම ඇතුල් වීම පිටවීම ලෙස ආරම්භා පසුව එලෙස මෙනෙහි නොකරමින් හුස්ම ඇතුල් වීමත් පිටවීමත් බැලුවෙමි. සිහින් වායු ධාරාවක් සිරුර ඇතුළට ගමන් කරන සහ පිටවනු අත්දැක්කෙමි. භාවනාව ආරම්භයේදී පවතින මද ආලෝකයක්ද විටින් විට තද එළියක්ද දැල්ලුනි. එය දිගටම නොපැවතුනි. හුස්ම මෙනෙහි නොකර දිගින් දිගට සිටින විට සිතුවිලි හා චිත්ත රූප ඇතිවේ නැතිවේ. වර එක හිස ඇතුලෙන් හිස් අවකාශයක් තුල කැරකි කැරකි සිටින බවක් දැනුනි. පර්යංක භාවනාවේදී සිතුවිලි අවම කර ගැනීම සඳහා උපදේශක් පතමි. සක්මන් භාවනාව පාදයේ එසවීම ගෙන යාම තැබීම වශයෙන් බලා පසුව මෙනෙහි නොකර බැලුවෙමි. වැලිවල සිසිල් බව ගල් කැට ඇනෙන සුළු බව දැනුනි. වැලි පොළවේ නෙරා යෑමත් අත්දැක්කෙමි. ලනු කාපට් එකේ සක්මන් කරන විට යටිපතුල් වලට දැනෙන වේදනාවත් කකුලේ මස් පිඩුවල රිදීම්ද දැනුනි. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පාදයේ පොළවේ ස්පර්ශ වීමේදී දැනෙන රළු බව, ගොරෝසු බව, සිසිල් ආදී ලක්ෂණ හැර කයෙහි දැනෙන අනෙකුත් වේදනා ආදී යටපත් නොකර මෙනෙහි කළ යුතුයද? අත්හැර පාදවලටම අවධානය යොමු කළ යුතුයද? මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට ගෞරවයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. සක්මනේදී කියන එකට සක්මනේ පයේ තිබුණත් අනික් තැන් වල තිබුණත් කායानुපස්සනාව සම්පූර්ණයි. ඒ නිසා කයේ මොන දේ තිබ්බත් භාවනාවේ ප්‍රයෝජනයක්. ඉතින් ඒකෙදී හිතට අවුලක් දාගන්න එපා. පයේම තමයි පටන් ගන්නෙ. පයේම නොතිබුණාට කයේ එන ඕන තැනක තිබුණත් කමක් නැහැ. නමුත් අර Tamanට අවශ්‍ය තැනට යොමු කරන්න පුළුවන්කම ඒකාග්‍රතාවයට උදව් වෙනවා. නැත්නම් සමතේට උදව් වෙනවා. ඒකේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. පුළුවන් වෙලාවට මූල කර්මස්ථානයේ මසාරණ යන්න. එතකොට කීකරුකමක් ඇති වෙනවා භාවනාවේ. එතකොට මුලින් කියාපු විදිහට හිතවිලි නැති කරගන්න ඔය මෙනෙහි කිරීම දිගටම කරන්න වෙනවා. මගදී මෙනෙහි කිරීම නතර කරන්න එපා. ඒක වෙහෙස වුණත් හිතවිලි වලට තියෙන එක උත්තරයක් තමයි. හිතවිලි වලටම සුවිශේෂී උත්තරේ තමයි හිතවිලි නැතුව වැටෙන හුස්ම ගණන් කරන්න. ආශ්වාස ප්‍රශ්වාස 1යි, ආශ්වාස ප්‍රශ්වාස 2යි, ආශ්වාස ප්‍රශ්වාස 3යි කියලා 8ට ගිහිලා ආයකට එනවා. ආය 8ට ගිහිලා ආයකට එනවා. ඔහොම චක්‍ර දෙකක් තුනක් කරකවනකොට හුඟක් වෙලාවට හිතවිලි අඩුපාඩු. ඉතින් මේ දෙකම ගණ මෙනෙහි කිරීම සහ ගණන් කිරීම විසුද්ධි මාර්ගයේ ගණනා, අනුබන්ධනා, පුසනා, තපනා කියලා ගාථාවක සඳහන් කරලා තියෙනවා. ඒ නිසා උපක්‍රම දෙක උත්සාහ කරලා බලන්න. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන නිහඬියාව බිඳිමින් පයට හසුවන වැලිවල චිරිචිරි ශබ්දයේ පමණක් කනට යොමු විය. මිනිත්තු 40ක් පමණ පාදයට සිත රඳවාගෙන සක්මන් කළෙමි. පර්යංකය සක්මනින් අනතුරුව පර්යංකේ වාඩි වුනේමි. මම මෙතන ඉඳිමි යන සිතුවිල්ලෙන් ටික වේලාවක් බලා සිටියෙමි. සිත නිහඬයි. පොඩි ගැස්සීමක් සමග ඊතා ප්‍රීතියක් සිතට දැනුනි. මෙසේ කිහිප විටක් ආලෝකයක් සමග දැනුනි. පාට පාට මල් නාසය තුලින් පිට වී යනවා පෙනුනි.
ආලෝකයේ අඩු වැඩිව විටින් විට පෙනේ. සිතේ නිහඬ බව එලෙස පවතිද්දී දානය සඳහා gediya නාදය විය. භාවනාවේ අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. ස්වාමින් වහන්සේ නිවනින් සැනසේවා. ප්‍රතිචාත්‍රවර න්‍යානිභාවයේ බලනවා නම් උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙනවා නම් දිගටම භාවනාව. අපි දොරක් කරනකොට දොරක් වහන්න පැදුරක් කෙලනකොට මොනවා කරන්න ගියත් Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න. ඒ නිකම්ම භාවනාව වෙනවා. ඉතින් මේ නිහඬ බවම භාවනාවක්. ඒ වගේ මේ නිහඬ බවට අහුම්කම් දෙනකොට ඇතුළටමයි හිත යන්නේ. ඒ නිසා පරියන්කෙන් නැගිට්ටයි කියලා වෙනසක් ගන්න එපා. නැගිටිනකොට මගෙන් කොච්චර සද්ද පිටත් වෙනවද? සක්මන් කරනකොට කොච්චර සද්ද පිටත් වෙනවද? මේ සතියෙන් ඉඳලා සතියේ නැති වෙලාවට කොච්චර අපි සම්පප්පලාප කියනවද? කොච්චර අනු බණවනවද? ඒකේ තමයි අකුසල් සිද්ධ වෙන්නේ. ඒ නිසා නිහඬියාවට පරියන්කේ විතර නෙවෙයි සක්මනේ විතරක් නෙවෙයි දවස පුරාම හිත යොදලා බලන්න. ඒක හරීම මේ සක්‍රීය භාවනාවක්. ඒකට කියන්නේ Tamangen නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න කියලා. එතකොට තේරෙයි සතිමත් මනුස්සයයි නැතිමත් මනුස්සයයි අඳුර ගන්න ලේසිම ක්‍රමය තමයි සතිමත් නැතිමත් නිතරම කච 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 බිලිකටු මල් හොල්ලනවා වගේ සද්දෙම තමයි. සතිමත් එක්කන බලනවා පූසෙක් ඇවිදින්න වගේ කරන වැඩේ කාටවත් සද්ද නොවෙන්න කරන්න. ඉතින් ඒක හොඳ අභ්‍යාසයක්. අපි යනවා ඊගාවකට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව තබමි වශයෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භුවෙමි. යටිපතුල හොඳින් පොළොවේ ස්පර්ශ වන අයුරු හඳුනාගත් පසු මෙනෙහි කිරීම නැවැත්තුවෙමි. පාදය පොළොවේ වදිනා විට එහි ස්පර්ශය වන රළු හා සිනිඳු කොටස් හඳුනාගත හැක. යටිපතුල පොළොවේ ස්පර්ශ වන අනුපිළිවෙලද පේශිවල අසමතුලිත තදවීමද නිරීක්ෂණය කළෙමි. පසුව යටිපතුල මැද අක්ෂය ඔස්සේ බර ඇදී යන ආකාරයද එය පාදයෙන් පාදයට මාරු වන ආකාරයද නිරීක්ෂණය කළෙමි. පර්යංක භාවනාව සමත හා විපස්සනා ආකාර දෙකට උත්සාහ කළ බැලුවෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. සමත ආකාරයට නාසිකාග්‍රේ ස්පර්ශ හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. එහි ඇතිවන වෙනස් වීම කෙරෙහි අවධානය යොමු නොකළේය. හුස්ම රැල්ලේ ආරම්භයේ සිට අවසානයේ දක්වා එහි හිත පවත්වා ගතිමි. ඇස් ඉදිරියෙන් ආලෝක ස්වභාවයක් වර්ධනය වූ අතර ශරීරයේද ලිහිල් වූ ස්වභාවයක් දැක්විය. හුස්ම රැල්ල සංසිඳුණු පසු නැවත හුස්ම රැල්ලක් එනතුරු බලා සිටින්නාක් මෙන් නාසිකාග්‍රේ දෙස බලා සිටියෙමි. සිතවිලි ආ විට නැවතත් හුස්ම රැලි ඇති වූ අතර කෙමෙන් එය නැති වී යයි. ආලෝකයේ දීප්තියද වැඩි වූ අතර ශරීරයටද එසේම විය. ආලෝකයේ දෙස බලා නොසිටීමට හැකිතාක් උත්සාහ කළෙමි. විපස්සනා ආකාරයට හුස්ම රැල්ලේ ආරම්භයේ පැවතීම අවසානයේ හිස්තැන නිරීක්ෂණය කළෙමි. නාසිකාග්‍රයේ ඇතිවන ගොරෝසු හා මෘදු බව, උණුසුම් සිසිල් බව වැනි ධාතු ලක්ෂණද නිරීක්ෂණය කළෙමි. කෙමෙන් මෙවැනි ලක්ෂණ අඩු වී ගොස් හුස්ම රැල්ල සංසිඳිනි. ඒ සමගම ශරීරයේ පුරා වේදනාවක් හටගත් අතර මම වේදනාවට හිත යොමු කළෙමි. හුස්ම රැලි කීපයක්ද හටගත්හ. මම වැඩිම වේදනාවක් ඇති තැනට හිතගෙන එය නිරීක්ෂණය කළෙමි. එම වේදනාව තව වේදනා එකතුවක අයුරුද වේදනා නැති වී යන අයුරුද දැකගත හැකි විය. සමහර අවස්ථාවලදී වේදනාව ඇතිවන විට සමත භාවනාවට යෑමට හිත පොළඹවයි. එවිට ශරීරයේ වේදනා නැති වී යයි. විපස්සනා භාවනාවේ සිටිය හැකි කාලය සමත භාවනාවට වඩා අඩුය. මට මේ ක්‍රම දෙකෙන් වඩා සුදුසු මාර්ගය කුමක්ද? ඔයතර සමත කරනවා විපස්සනා කරනවා කියන එක ඔය දන්න අයට තමයි පටලවිල්ල වෙන්නේ. ආනාපාන සතිය තියාගෙන කිව්වහම මුස්ලිම් ළමයට කිව්වොත් දෙමළ ළමයට කිව්වොත් පොඩි ළමයට ඔය ප්‍රශ්න මොකක්වත් නැහැ. උගතුණ්ඩ හරියම ප්‍රශ්නයක්. එහෙම දෙයක් ඇත්තටම නැහැ. මේ අර පොත්වල තියෙනවා බල කරනවා. ඒ නිසා බලන්න හුස්ම රැලි කීයක් එක දිගට බලාගෙන යන්න පුළුවන්ද කියලා. ඒක සමත වේවා විපස්සනා වේවා සතිය වැඩෙනවා නම් සතිය තීන්දුව කළ දෙයි මොකද්ද කරන්න ඕනේ කියලා. නැත්නම් අපි හරවන්නේ ගොත් මේ වෙලාවේ සමත මේ වෙලාවේ සමාධිය කියලා පෙට්‍රල් වාහනයක් ගත්තා නම් අපකට ඩීසල් පෙට්‍රල් දෙක චෙක් කරන්න බෑනේ. පෙට්‍රල් වාහනේ පෙට්‍රල් විතරම තමයි. මොනිටේව දැම්මොත් ඩිකාබනයිස් කරන්න බෑ. ඩීසල් වන්නත් පෙට්‍රල් දාන්න යන්න එපා. ඉතින් අපි දන්නේ නැතුව කරන්න බෑ. ඒ නිසා සමත භාවනාව යනකොට භාවනාවේ කරයයි. අපි මේ වෙලාව ටිකක් සමතය කරන තාට අපි විපස්සනා කරනවා කියලා
උපක්‍රමණක් නැතුව නෙවෙයි. නමුත් එතකොට වෙන්නේ වගේ ලියන රචනයේ තේමාවකුත් නැහැ. අහගෙන ඉන්න කරන්න තේමාවකුත් නැහැ. හරියට මට ඕන වෙලාවට සමථ විපස්සනා කරන්න පුළුවන් වගේ. එහෙම එකක් නැහැ. සතියට දුන්නාම සතිය වැල යන පැත්තට මැස්ස ගහගෙන යයි. මුති මේ වගේ අපබ්‍රන්තේ එන්නේ බුද්ධ ආගම්කාරීන්. දන්නව වැඩි කමට. ඒ නිසා සතියට මුල් තැන දෙන්න. සතියට කියන්නේ යම් මිනිස්සු සාධාරණයි. ඒතයි සමථ විපස්සනා කරනවා කියන එක අයින් කරලා සතිය වඩනවා කියන සරල භාවයට එන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව සක්මණින් පසුව පර්යංකයේ වාඩි වී හුස්ම රැල්ලට හිත යොමු කරමි. එහි විස්තර බලන විට ටික වේලාවකින් හුස්ම තුනී වී නොදැනී යයි. ඉන් අනතුරුව කයට හිත යොමු වේ. එහිදී දෑතේ දැනෙන රත් වූ බව, කටින් කෙල වැగిරෙන ආකාරයත්, ඇඟ පොළවට තදවන තැන් වල ඇති තද බවද දැනෙන කම්පන චංචලත් වරින් වර දැනේ. මේ මොහොත වන විට කය ගැන කිසිම දැනීමක් නැති අතර ඊතා සැහැල්ලු නොදැනී යන ගතියක් දැනේ. නමුත් විටින් විට දැනෙන හුස්ම රැල්ලත් අවර ශබ්දයක් දැනේ. සිතවිලි එන විට ඒවා හඳුනා ගනිමි. දිගටම මෙසේ සිටින විට කම්මැලි ගතියක් දැනේ. වැරදි ඇතොත් සමාවී භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා. ඔය රචනලිය තියෙන විදිහට කටයුතු වෙනවනම් භාවනාවේදී කම්මැලිකමක් එනවා කියන එක වැටහිච්ච කෙනා අනිත් දවසේ කම්මැලිකම අපේක්ෂා කරගෙන යනවා. වරෙන් කියලා නෙවෙයි එන්නේ ඉඩ තියෙනවායි කියලා කම්මැලිකම අරමුණක් කරගන්න. ඒ කම්මැලිකම තීන මිද්දේට වැටුනොත් අකුසල් වෙනවා. එහෙම නැත්නම් මේ එපා වීම සාමාන්‍ය අරමුණේ එපා වීම වුණොත් භාවනා ගුණයක් වෙන්නත් ඉඩ තියෙනවා. විරාගය කියලා භාවනාවෙන් මේ එපා වීම ඇතිවීම කියලා තියෙනවා. ඒ නිසා කම්මැලිකම ආවට භාවනාවක් නැගිටින්න එපා. ඇත්තටම කියනවා නම් ගෙතරින් එහාට තමයි භාවනාව තියෙන්නේ. කම්මැලිකම ඇති වුණාට පස්සේ තමයි භාවනාව තියෙන්නේ. එතෙන්ට යනකන් නිකන් කී හදන්න පටන් අරගෙන නැහැ ගෙපල කපනවා වගේ. ඒ නිසා එවැනි කම්මැලිකමක් අපේක්ෂා කරගෙන යන්න භාවනාදී වෙන්නේ කොයි වෙලාවෙදී. එතකොට අපිට ඒකට මුහුණ දී ගන්න පුළුවන්. සක්මන් භාවනාව. පළමුව සක්මන් මළුවේ එක් පසක සිට ගනිමි. එතන සිට ඉරියව්ව සිතින් මම දැන් මෙතන යන්න නිරීක්ෂණය කළමි. මද වේලාවක් මෙනෙහි කිරීමෙන් අනතුරුව ඉදිරියට පියවර කීපයක් වරහන් ඇතුලේ වට 4ක් පමණ සාමාන්‍ය වේගයෙන් ඇවිද පෙර පරිදි එකතැන නතර වී ඉරියව්ව මෙනෙහි කළෙමි. කඳ කෙලින්වත් දෙයස් මීටර 2ක් පමණ ඉදිරියේ පොළව දෙස යොමා ඇති බවත්, කයෙහි බර සම්පූර්ණයෙන්ම දෙපා වලට දැනෙන බවත්, පාද පැහැදිලිව පොළවේ ගැටී ඇති බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේ විනාඩියක් පමණ මෙනෙහි කර පියවර 7-8ක් පමණ ඉදිරියට තැබුවෙමි. මෙසේ ගමන් කිරීමේදී සතුන්ගේ ഘോഷාවත් ඇසුන බැවින් අවධානය පිටට යොමු වූ බව දැනුනි. මොහොතකින් නැවත මූල කර්මස්ථානයේ කරා සිත රැගෙන යාමට හැකි විය. පෙර පරිදිම සක්මන කරගෙන ගියෙමි. විනාඩි 30ක් පමණ සක්මන කළෙමි. පාද පොළවේ ගැටෙන විට විලුඹ ලෙවකය ඇඟිලි කොටස් ගැටෙන බව දැනගතිමි. මොහොතක් මෙලෙස සක්මන් කරන විට පාවෙන ස්වරූපයක් දැනුනි. නොනවත්වාම එලෙස ප්‍රගුණ කළෙමි. ස්වාමින් වහන්සේ සක්මනේ වේගය පිළිබඳ නිශ්චිත වේගයක් ඇද්ද? පර්යංක භාවනාව. අනතුරුව පර්යංක සඳහා වාඩි වූ අතර එහිදීද දෙයස් මෘදුව වසාගෙන ඉරියව්ව සිතින් මම දැන් මෙතන යන්න මෙනෙහි කළෙමි. සිරුරේ බර තට්ටම ප්‍රදේශයටත් පාදවලටත් දැනුනි. නාසිකාග්‍රයේ දෙස අවධානයෙන් හුස්ම රැල්ල ඉහළ පහළ ගමන් ගන්නා ආකාරය මෙනෙහි කළෙමි. මෙසේ මද වේලාවක් හුස්ම රැල්ල දෙස බලා සිටියේදී හුස්ම ගැනීම නොදැනිනි. එසේ වීමට හේතුව විමසමින් ඒ පිළිබඳව මෙනෙහි කළෙමි. නැවතත් එවිට හුස්ම ගැනීම ඇති බව දැනුනි. මෙය කීප වාරයක් සිදුවිය. සිත පාවෙන ස්වභාවයක් හා එම අවස්ථාවේ ආලෝකයක් වලල්ලක ආකාරයෙන් ගමන් කරන බවද පෙනිනි. විනාඩි 40ක් පමණ භාවනාවේ යෙදෙන ලදී. සමහර අවස්ථාවලදී පර්යංකයේදී හිසේ තද වේදනාවක් පැමිණෙන අතර එය මෙනෙහි කිරීමෙන් අනතුරුව නැති වී යයි. මෙය රෝගී තත්වයක්ද? රෝගී තත්වයක් නම් භාවනාව නැගිටතර පස්සෙත් තියෙයි. එහෙම නැත්නම් භාවනාව වෙනකොට ඔකත් ඉවරයි. උතනින් ගියාම අරමුණ නැති වෙනවා.
ආනාපාන නැති වෙනව නෙවෙයි ගොඩක් වෙලාවට වෙන්නේ ආනාපානිය අතර වෙනස නැති වෙලා යනවා. වෙනස නැති වෙච්ච ගමන් අරමුණ නැතුණා කියලා තමයි අපේ හිත කියවන්නේ. ඒක තමයි නිදිමතේ ඉන්නේ කම්මැලිකමේ ඉන්නේ ඒකයි. ඒක නිසා ආනාපානිය හොඳට වෙනස දක්නාසුලව භාවනා කරන්න. එතකොට ඒක තැනකදී ඒ දෙන්න අතර වෙනස නැති වෙලා යනවා. ඒක අරමුණ නැතිවීම හා සමාන සංඥා විපල්ලාසයක් හිතේ ඇති කරනවා. අන්න ඒකට ලෑස්තිලා යන්න. සක්මන් කරනකොටත් වේගය ගණන් ගන්න එපා. වේගය නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ දිගටම සතිය පැවැත්වීම. නිසා ශරීරයට කියන්න ඕන වේගයක් ගන්න කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි බලන්නේ කොච්චර විනාඩි ගාණක් කොච්චර පියවර ගාණක් ඒක දිගට සතිමත් වීමද කියන එකයි. ඒ නිසා ඒ අනවශ්‍ය පාලනය කිරීමක් කරන්න යන්න එපා වේගය. යන්න ශරීරයට කැමති වේගයෙන් යන්න ඇරලා සතිය පවත්වන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රේමාසිකා වැඩසටහන ලිඛිත ප්‍රශ්න අවසන්. අපි දුරස්ත භාවනා වැඩසටහනේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. අපිට දුරස්ත භාවනා වැඩසටහනේ ප්‍රශ්න 7ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි. Dai. There are 2 reports in English, Bhante. First report, most venerable Bhante, walking meditation. Daily, I do my walking meditation when I go for my exercise. I walk barefoot on the green grass and I am aware of how the whole foot touch the grass without noting. Whatever stress, irritation which was there earlier disappeared. Instead, I feel the mind and the body relax. Today, when I commenced, my mind was in a slight anger due to words uttered by a family member, and I was observing the anger while I was doing the walking meditation. I was aware how the body is tense when the anger was there and how slowly the anger disappeared while continuing the walking. Please advise me, Bhante, whether I should avoiding situations in which anger, raga arises or just watch without reacting and take it as an opportunity to observe the defilements. May Bhante and all organizers attain nirvana in this life itself. I prefer advice in Sinhala. Yogi. That's all, Bhante. ඉතින් කේන්ති ගියා කියලා නම ප්‍රතික්‍රියාවක් තමයි. දැනගත් එක ලොකු දෙයක්. ඒ නිසා කේන්ති යනවා කේන්තියට ප්‍රතික්‍රියා කරන්න ඕනේ නැහැ. කේන්ති කියන්නේම ප්‍රතික්‍රියාවක්. ඉතින් ඒ වගේ දේවල් දන්නේ සතියේ තියෙන නිසා තමයි. ඒ වගේම මේ ඇවිදිනකොට ඒ තනකොළ හරි වැලි හරි හොඳට පෑගෙනවා දැනෙන්නේ සපත්තු සිරපු නැතුව ගියොත් තමයි. ඉතින් ඒතකොට හොඳයි මේ ඔය කියන මනසටත් හොඳයි, කයටත් හොඳයි. නමුත් අපි අවාසනාවන්ත විදියට දැන් හරකුන්ට ලාඩම් ගන්නවා වගේ ලාඩම් ගහලා තියෙනවා. ඉතින් පොළවත් සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒතකොට එක්සර්සයිස් කරන්න වෙනවා. එහෙම නැත්නම් මේ උඩා බල්ල සක්මන් මේ පින්න පාත යනකොට අපිට නම් නිකම්ම එක්සර්සයිස් එක වෙලා. ඉතින් ඒ නිසා යන ක්‍රමේ හොඳයි. දිගට කරගෙන යන්න. හිතට එන ඕනම තරහක් හරි ආසාවක් හරි එන හැටි බලන්න. ඊට පස්සේ ඒක කොච්චර වෙලා යනවද ආපු තරහ යන්න කියන එක තමයි රෙසිලියන්ස් කියලා කියන්නේ. ඉතින් අපි මානසික විද්‍යාව හැටියට ස්නායු ක්‍රමයේ හැටියට චරිත 6ක් කතා කරනවා. එකක් තමයි මොනවා හරි වෙච්චාම බොහොම ඉක්මනට සනීප වෙනවා. රෙසිලියන්ස් හොඳට තියෙන කට්ටිය. ඉතින් භාවනා කරාම ඒක තමයි වෙන්නේ. ඉතින් අපි සිංහල ක්‍රමයට කියන්නේ දැන් රසාව කරනකොට අම්මා මැරුණොත් දවස් කීයක් යනවද නැවත රසාවට යන්න. අම්මා මලා කිය හැමදාම අඬානාගේ දෙට්ටලා ඉන්නවද? නැත්තම් මා ගෑණි මැරිච්චාව අපිට මොකෝ කියලා පහුවෙන්නම රසාවට යනවා. අන්නේ විදිහට මේ විච්චි කරදරෙන් හිත සූපත් වෙනවා. ඒකාන්තිම සූපත් වෙනවා. සූපත් වෙන්න යන කාලය තමයි ඔය ස්නායු විද්‍යාව මනින්න පුළුවන්. Tamanටත් මනින්න පුළුවන්. අල්ලපු ගෙදර මනසටත් මනින්න පුළුවන්. ඉතින් ඒක තමයි අෂ්ටලෝක ධර්මයේ කම්පාණ වීමේ පාඩම. ඉතින් ඒක දිගට ඇස්බැල්ලේ තියාන ඉදිරියට යන්න කියලා කියනවා. අපි යනවා ඊගාවට. Second Kamatahan report. Most Venerable Bhante, walking meditation. Walk 20 steps on tiled floor. Noted right and left foot being placed first and then lifting, moving and placing of each foot. Was not distracted by sounds or other sensations in the body except. Once before turning round, the right hand moving to the eye to scratch and observe another area of face itch. Remember that this will pass as not under my control and impermanent and brought mind back to feet rather than scratching the second area on the face.
Occasionally, thoughts came but noted these and brought mind back to feet before mental proliferation took hold. Sometimes the thoughts were caught only after some story had unfolded. There were waves of cold passing through the whole body, but this happens often during both sitting and walking meditation, so aware it too will pass. Sitting meditation. Observe the breath at the left nostril, the cooler, shorter in-breath and warmer, longer out-breath. After a short time, the breath was shallow and equal and disappeared. Continue to watch and breath appeared at the right nostril but not in left. Felt heartbeat between the breaths appear and disappear. There were some images that came and went. Noted distortions of nose which changed as it was observed. Some thoughts were noted but mind brought back to breath. I am not sure if I fell asleep, within brackets, do not think so, or if there was a period of being blank. Therefore, after the alarm went after an hour, continue to watch breath for another 45 minutes and noted that mind questioning that this pattern had been carrying on for a long time and if this was the correct meditation. Remembered the advice from the Kamatan discussions that it was necessary to continue to observe with equanimity. Happy for reply to be in Sinhala. With much gratitude to you, Bhante, and organizers, may you all attain nirvana in this very life. That's all, Bhante. ඔය රචනයේ අන්තිමට වගේ තියෙන එකේදී ආනපාන උදට කීකරු වෙනකොට ඒකේ අතරමැද ඉඩපාඩු බලන්න යනවා කියලා කියන්නේ ඒක ටිකක් වැඩිමහල් තලතුණා වැඩක්. ඊට ඉස්සෙල්ලා තමයි තියෙන්නේ ආනපානේ පේනවා. ඊට පස්සේ ආස්වාද ප්‍රසවාස්තික අතර වෙනස නැතිවීම. ඒක තමයි උතන ඇස් බැඳුම තියෙන්නේ. එතකොට තමයි ඔය නිදිමතයි භාවනාව පානකින් තොර වෙනවයි ආනපානේ නැති වෙනවයි කියන විකල්පේ ඉන්නේ. ඉතින් ඒක පැන්නේ නැත්තම් ඔය ආස්වාද ප්‍රසවාස දෙක අතර තියෙන හිස්තන බලන වගේ තත්යකට යන්නේ නැහැ. ඉතින් ඕක තමයි ක්‍රියාපලිවල. ඉතින් ඒක එක සැරෙන් දෙකකින් වශී කරගන්න බෑ. ඕකම යන්න හරි. නැවත නැවතත් කරමින් යන්න ගියාම කවුරු භවනා කරොත් ওই පැටර්න් එක තමයි. අඟුලිමාල කිරුවත් එච්චරයි, දේවදත්ත කිරුවත් එච්චරයි, බුදුහාමුදුරු කිරුවත් එච්චරයි. ඉතින් ඒ නිසා ඒක දැකලා මෙන්න මෙහෙමයි මේ භාවනා කෙරෙන්නේ කියලා දැනගත්තට පස්සේ කවුරු භාවනා කරුවත් අනිත් එක්කනටත් ඒ ක්‍රමෙම තමයි. ඉතින් ඔක අර කියන විදිය වෙනස්. එක එකන එක එක විදියට කියනවා. ඒක නිසා ඔය යන ක්‍රමෙම කරන්ඩ ඔය කියන දැනුමින් දැනුවත් වෙලා යනවනම් අපි කියන සූදානම් ශරීරේ ඒක තමයි තියෙන ප්‍රශ්නට උත්තරේ ඒකයි. ඒකයි මේ කමඨාන් වාත ඔක්කොම ඇහෙන්න අරින්නේ. ඔය ඕනම දෙයකට ලෑස්තිලා යන්න. ඒකට කියනවා අනිත්‍යයට ලෑස්ති. පෙරලෙනවට ලෑස්ති. වෙනස් වෙනවට ලෑස්ති. ඒනම් පෙරලෙන්නේ නැහැ. අන්නේ විදිහට ලෑස්ති මනසින් යන්න කියලා කියන්න පුළුවන්. තුන්වන කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සෑම දිනම උදෑසන 5ට පවන අවදිව පැය භාගයක් පමණ යෝග අභ්‍යාස කර ඉන්පසු පරයන්කයට පట్టල වෙලා ආනාපාන මූලික අරමුණ කරගෙන භාවනාවේ යෙදෙනවා. අද දින මම බිම දෙපා නවාගෙන වාඩි වී ආනාපාන මූලික අරමුණ කරගෙන සිත යොමු කළා. මුලදී ගැඹුරු දීර්ඝ හුස්ම ඉහළ පහළ ගියත් විනාඩි 10කට පමණ පසුව ක්‍රමයෙන් හුස්ම තුනී වී ගියා. තුනී වී නොදැනී ගියා. දෙපාවල වේදනා මතුවුණා. මම වෙනත් කෙනෙකු දෙස බලා සිටින ලෙසට ඒ දෙස බලාගෙන හිටියා. මද වේලාවකින් මගේ සිරුර ක්‍රමයෙන් කුණු වී ගියා. පණුවන් කාදමා සිරුර පොළවටම දි รา පත් වෙනවා බලාගෙන ඉන්න බවක් දැනුණා. නිදහස් අවකාශයක් තුල ඊටමත් සැහැල්ලුව සිටින බවක් දැනුණා. පැයකට ආසන්න කාලයක් ගත වී තිබුණා. එක්වරම මගේ දෙනෙත් විවර වුණා. දෙපාවල වේදනාව පෙර තිබූ පරිදිම නැවත දැනුණා. නමුත් තවත් කාලයක් එසේම සිටින්නට කැමැත්තක් තිබුණා. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. මේකේ සඳහන් කරනවා ආනපන තුනීවීමක් දකින්නයි කියලා. ඉතින් මම දෙසරක් කලින් කිව්වා වගේ අනිත් තුනීවීම ලස්සන්ට එහෙම කරදරයක් නැතුව යන්න අරින එක තමයි අපිට අමාරු. එකක් හිතනවා මේ හුස්ම නැතලා මැරලා යයි කියලා. ලැබෙන නැත්නම් මේ ආනාපාන තුනීවීම හිතනවා සතිය නැතිවීමක් කියලා.
එහෙම නැත්නම් විකෘතියක් කියලා. ඉතින් කිරුවොත් නම් බාහන ඔච්චරම තමයි වෙන්නේ. මොකද ඒකට නිසින්ින්දේ යන්න දෙන්නේ නැහැ. ඒ සමහරුන්ට ඒ තුනී වීම පේන්නේ ආනේ අපානේ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස දෙක සම වෙනවයි කියලා. සම වෙනවයි කියන්නේ දෙකම නොපෙනී යනවා වගේ. ඉතින් මේක සාමාන්‍ය පන්ති කාමරයක උගන්වන්න බෑ. විෂයක් වශයෙන් උගන්වන්න බෑ. මොකද ප්‍රායෝගික දෙයක්. ඉතින් ඒකේ වෙන දේ දියන්න නම් මේ තිබිච්ච දේ වෙනස් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයයි මෙතන ප්‍රධානම දැනෙන්නේ. ඒක තමයි බුදුන්සේ අනිච්චං කියලා තියෙන්නේ. ඉතින් අපි සදාකාලිකව අනිත්‍ය විරුද්ධව සටන් කරනවා. මේ නිට්ටියම මේවා තියෙන්න ඕනේ කියලා. ඉතින් කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. නිසා භාවනා වෙන්න ඇරලා මේ පෙන්වන්නේ අනිත්‍යතාවයයි. ඒකට අනිත්‍ය ලක්ෂණ තියෙන අනිච්චානුපස්සනාව කියලා කියනවා. අනිච්චානුපස්සනාව කියන්නේ ඒකම දක්නාසුලුව මේ තිබුණ එක මේ නෑ. වෙනස් වෙනවා කියන එක දක්නාසුලුව යනවායි කියලා කියන්නේ ඥානයකට තියෙන ආසන්නම කාරණාව. ඒ නිසා ඔය යන ක්‍රමේ මගේ එකක් නෙමෙයි, ඒක ස්වභාවය, ඒක න්‍යාය ධර්මයක්, චිත්ත නියාමයක්. මේක නැවත නැවතත් කර කර බලලා තහවුරු කර ගන්න ලැබේවා, වශී කරන්න ලැබේවා කියලා දිගට යන්න කියලා කියනවා. හතරවන කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි. ගරුතර ස්වාමින් වහන්සේ. මාගේ මූලික කමඨහන ආනාපාන සතියයි. පර්යංක කාලය පැය 1යි. පර්යංකේ වාඩි වීමටම ප්‍රථමවම මාහට කම්පන චංචල, කැරකිලි, බර වෙන ගති, ඇසකින් වැగిරෙන ස්වභාවයද, දකුණු පැත්තේ කනට උඩින් පිම්බෙන හැකිලෙන ස්වභාවයක්ද, බෙල්ලේ නහරවල තෙරපීමක්ද දැනේ. ඇතුළත කතාව ප්‍රපංච කිරීම අඩුයි. ආනාපාන සතියේ සිත යොමු කරන විටම ඉහත කී කම්පන චංචල ප්‍රධාන වශයෙන් තදින් දැනේ. පර්යංක පැය පුරාම මේ සිදුවෙන සැටි බලා සිටිමි. දෛනික වැඩ කිරීමේදී හෝ තවත් කෙනෙකු සමග කතා කිරීමේදී මෙන්ම තරහක් ඇවිත් කෙනෙකුට බනින විටද මෙම ස්වභාවය දැනේ. නිරන්තරයෙන්ම වසර 4ක පමණ සිට මෙය සිදුවේ. ස්වාමින් වහන්සේ, මේ සිදුවන නිසා නිරන්තරයෙන්ම සතිමත්ව සිටින බව වැටහි. නමුත් විටක ඉහත කී මේ ස්වභාවය නිසා මාගේ වයස්ගත ස්වභාවයත් සමග යම් යම් අපහසුතාද ඇතිවේ. මට මේ කාරුණික පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය විදිහට කම්පන චංචල ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, භාවනා කරනකොට නැතිකොට දැනෙනවා. ඒ කම්පන චංචල කිසිසේත්ම ඥාන පිරිමි ගතියක් නැහැ. ඒ කම්පන චංචල කිසිසේත්ම පොහසත් දුප්පත් උගත් නුගත් වෙනසක් නැහැ. කම්පන චංචල කිසිසේත්ම සුභාසුභ හොඳ නරකත් නැහැ. ඉතින් ඒවට දාන අපි දාන නන් ටික විතරයි තියෙන්නේ. මේ සමහර විතරම මේ අල්සයිමර් ඇවිල්ලා කොන්දපය නැති වෙලා අසරණ වෙනවයි කියලා. තව සමහර කියනවා මේ අනිත්‍ය ලක්ෂණ පේනවයි කියලා. මේ පේන දේ අපේ තියෙන ඔලොමලකම හැටියට අපි උත්තර දෙනවා. එහෙම නැත්නම් අර්ථකථන දෙනවා මිසක් කම්පන චංචල අපි එන්නේ ඉස්සර ඉඳලා මේ ලෝකේ තිබ්බා. අපි කොච්චර කාල ජීවිතය මැරලා ගියත් ඕක තියෙනවා. අපි ඉන්නකන් ඒක අල්ලන කතන්දර හදනවා. ඉතින් මේ කතන්දරේ තමයි සංසාරය කියන්නේ. ඕක අල්ලගෙන කතන්දර හදන්නේ නැතුව කම්පන චංචල කියන්නේ ඕනම දෙයක් මේ තිබිච්ච தත්ත්වයේ තියෙන වෙන දෙයකට බඩපත් වෙනවා. ආන්නේක දැක්කනේ ඉන්න පුළුවන් නම් පැය 24න් භාවනාව. કોઈ ඉරියව්වෙත් භාවනාව. ලෝකේ හැමතැනම භාවනා මධ්‍යස්ථානය. ඉතින් ඒක පුරුදු කරගන්න තමයි අපි මේ වගේ තැනකට ඇවිල්ලා පුරුදු කරන්න බැරි අපි ඔකට ප්‍රතික්‍රියා කරන්නේ. ඒකට හැප්පෙන නිසා හැප්පෙන්නේ නැතුව හැම ඉරියව්වෙම හැම තැනකම કોઈ වෙලාවෙත් මේක තියෙන බව දැනගත්තා කෙලස් නැහැ කියලා හිතා ගන්න පුළුවන් හිතේ. අතීතය තියෙනවා කියලා හිතා ගන්න පුළුවන් හිතේ. නිසා මේ කය කියන්නේ ඕකට තමයි. ආන්න එක බලමින් දිවා රාත්‍රී ගත කරන්න කියලා කියන්න පුළුවන්. පස්වෙනි කමඨහන් වාර්තාව. ගරුතර ස්වාමීන් වහන්සේ, මම වමහා දකුණ ලෙස ඉදිරියට ඇදුණෙමි. පාදයේ අඩිය බිම ගැටෙන ආකාරය වෙත මුලින්ම අවධානය යොමු වන ලදී. මෙහිදී වෙනදා මෙන්ම පාදයේ විලුඹ, ලේවක්ය හා ඇඟිලි පිළිවෙලින් පොළවේ ගැටෙන අයුරු වැටහුණි. ක්‍රමයෙන් කාලය ගෙවී යද්දී දන හිස කොටසින් පහළ හා විලුඹින් උඩ කොටස කොටයක්සේ නොනැමී තදට බොරු කකුල් දෙකක් යන්නක් මෙන් දැනුනි. දන හිස නැමුනේද නැත. වරහන් ඇතුලේ මෙම අවස්ථාවේ සක්මන් කරන විට ඉන්පසු මෙසේ සක්මන දිගටම කරගෙන යාමේදී කකුල්වල තිබූ තද ගතිය ඉවත්ව ගොස් නැවත සැහැල්ලු විය. ඉන්පසු කකුල් අඩි ළඟ තබමින් ගමන් කිරීම සිදු වූ අතර මද වේලාවකින් ඉබේම වේගය වැඩි වී ගමන් කිරීම සිදු විය.
තවත් විටක ඇඟ දෙපසට පැද්දෙන අයුරු දුටුමි. සක්මන් අවසාන භාගයේ නිදිමත ගතිය ඇතිවිය. මම මෙතන පහසුවෙන් ඉඳගෙන ඉඳීමේ සිතා මාගේ ශරීරයේ පාදයේ සිට හිස දක්වා පිහිටා ඇති අයුරු දෙස අවධානය යෙදුවෙමි. මද වේලාවකින් මාගේ උදරය පිම්බෙන හා හැකිලෙන අයුරු බලා සිටියෙමි. ඉන්පසු ක්‍රමයෙන් එය හුස්ම රැල්ල වෙත යොමු විය. හුස්ම වේගයෙන් සහ දීර්ඝව නාසයෙන් ඇතුළු වන අයුරුත් පිටවන අයුරුත් දුටිමි. මද වේලාවක් මෙසේ සිටියේදී හුස්ම ගැනීම පිටවීම වේගය අඩුව ගොස් හුස්ම තුනී වී යන අයුරුත් ඉන්පසු හුස්ම නොදැනී යන අයුරුත් බලා සිටියෙමි. භාවනාව දිගටම කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඉතින් මේක ඇත්තටම කරගෙන යන විදිහේ එච්චර බාධාවක් පේන්න නැති නිසා එච්චරම උපදේශයක් දෙන්න දෙයක් නෑ. ওই විදිහට දිගට කරගෙන යන්න ඔය සක්මන් කරනකොට ඒ රූකඩයක් වගේ අනුන්ගේ දෙයක් වගේ පේන්න පටන් ගන්නකොට සක්මන පටන් ගන්න හදා. ඊට පස්සේ සක්මන් කරන කෙනෙක් නැහැ. ඔහේ සක්මන සිද්ධ වෙනවා. ඉතින් ඒකට අපි නිසනවනේ දාලා තියෙන තමයි ඔය gediya පිටින් සක්මන් කරනවා දන්නවා. කවුරු කරන දෙයක්ද මොකක්වත් නැහැ. ඉතින් ඇත්තටම එතනින් තමයි භාවනාව පටන් ගන්න. එතෙන් යනකම් අපි කරන්නේ පුරුදු වෙන එක තමයි. ඉතින් ඒ නිසා බාධාවක් වෙන්නේ නැහැ. ওই තාලෙටම දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. 6 වෙනි කමඨහන් වාර්තාව. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පාතිමෝක්ඛ සූත්‍රයේදී මේ ගැන කතා කළා. ඒ නිසා මෙච්චර දවස් අහගන්න බැරුව හිටිය මේ ප්‍රශ්නේ ගැන අහන්න හිතුවා. දැන් මගේ ශ්‍රද්ධාව අඩු වෙලා කියලා දැනෙනවා. ඇත්තටම මේ ගැන මට දුකයි. ඇයි එහෙම ශ්‍රද්ධාව අඩු වුනේ කියලා තාම හිතා ගන්න අමාරුයි. ශ්‍රද්ධාවත් අනිත්‍යයට සහ අනාත්මයට යටවන බව වැටහෙනවා. ඒත් මම හිතුවේ මේ වෙනකොට ශ්‍රද්ධාව වැඩි විය යුතුයි කියලා. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ වේවා. චින්තා from Florida, USA. සද්ධාව, විරිය, සති සමාධි ප්‍රඥා කියන පහම අසද්දේන කම්පතිචි සද්ධා බලං කියලා මේ සද්ධාව නැති වෙනකොට බය වෙන්නේ නැත්නම් ඒක තමයි සද්ධා බලය කියන්නේ. අසද්ධාව වෙනකොට කම්පා වෙන්න එපා. වීර්යය නැති වෙනකොට කුසීත වෙනකොට බය නැත්නම් ඒක විරිය බලය කියලා කියනවා. සතිය වන්නකොට සතිය නැති වුණා කියලා බය වෙන්නේ නැත්නම් සති බලය කියලා කියනවා. සමාධිය වන්නකොට සමාධිය දැනගෙන සමාධිය නැති වුණා කියලා බය වෙන්නේ නැත්නම් සමාධි බලය කියනවා. ප්‍රඥාව නැති වුණා, මෝඩ වුණා, තකතිරු වුණා, නිින්ද ගියයි කියලා බය නැත්නම් ප්‍රඥා බලය කියනවා. ඉතින් ශ්‍රද්ධාව නැති වුණාට කම්පා වෙනවද නැද්ද කියලා බලන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කම්පා නොවිලා හිටියොත් ඉතින් දිනුවක්. ඒකට හරි කම්පා වෙනවා නම් ඉතින් කෙලෙසයක් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව නැතිවීම පිළිබඳව Taman තුල තියෙන පශ්චාත්තාවයක්, ඉච්ඡා බංගත්වයක්, කම්මැලිකමක්ද කියලා බලන්න. ඒක නොවෙනවා නම් හොඳයි කියලා අපි යනවා ඊගාවෙකට. කමඨහන් වාර්තාංක 7. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව කරගෙන යන අතරතුර යටිපතුලට දැනෙන දේ සහ වේදනාවන් හොඳින් දැනේ. සමහර අවස්ථාවල කිසිම දෙයක් නොමැතිව සැහැල්ලුවෙන් සක්මන් කළ හැකිය. මේ අවස්ථාවේ නාම රූප වෙන් කර එහි පරිච්ඡේදය හඳුනාගත නොහැක. මේ ගැන යම් පැහැදිලි කිරීමක් කර දෙන ලෙසට පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ ඇතුළු සැමට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න අවසానයි. ඉතින් මේ විදිහට නාම රූප පරිච්ඡේද බැලීමක් අවශ්‍ය කරන්නේ නැහැ. සතිය තියෙනවා නම් මේ ලියන්න තියෙන මල්ල ඔබ බලන්න එපා. තමන්ට මේ කරන වැඩේ මොන විලෝපණිය ආවත් මේ දේ පිළිබඳව එළඹ සිටි සිහිය තියෙනවා නම් අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා ගියොත් පශ්චාත්තාපය තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අර කියපු ඉස්ලා කිව්වා වගේ මේක මේ බෞද්ධයාට තියෙන අම්මතර ප්‍රශ්නයක්. භාවනා කරනකොට තියෙන දේ කියන්නේ ගියාම මට අරකුනේ නැත්තේ ඇයි මේක වෙන්නේ නැති කියලා ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ අර දන්න දැනුම වාසියට ගන්න දන්නේ නැහැ. දන්න දැනුම අවාසියට තියාගෙන ඉන්නවා. දැලිපිය වඳුරට දුන්නා වඳුර කපා ගන්න. වඳුරට දැලිපිය හම්බුනා වගේ. තේරෙන්නේ නැහැ පාවිච්චි කරන නිසා සත්‍ය මුල් කරන්නට හරීම සරලයි භාවනාව. එතකොට මේ උච්චර ගුරුපදේශ අවශ්‍ය කරන්නේත් නැහැ. ඒ නිසා අවශ්‍ය වෙලාවට මේ නාම රූප පරිච්ඡේද ඥානෙ එයි සතිය මට්ටමට ගියාම ඊට ඉස්සෙල්ලා අමුව පකන්න එපා ඉදිල වැටෙනකන් ඉන්න කියලා අපි නම් සතිවාරය સમાપ્ત කරනවා. ඉවර කරන්න දා විනාඩි 5ක් විතර තියෙනවා. කාට හරි මොන හරි මේ කියපු දේවල් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් තියෙනවනම් අපිට පුළුවන් පොඩ්ඩක් ඉවසන්න. නැත්නම් අපි යනවා ඒ විනාඩි 5ත් සක්මන් භාවනාව සඳහා දාන්න. අද දාලා තියෙන්නේ 2 සිට 2:45 දක්වා සක්මන් භාවනාව. 2:45 සිට 3:30 දක්වා
සමූහ පරයන්ක භාවනාව 3:4 දක්වා සක්මන් භාවනාව ඊට පස්සේ ධර්ම දේශනාව. එනිසා අපි 2:45 වෙන්න ඕන 2:30 විතර පටන් ගමු. ඒකට පැයක් විතර වාඩි වෙලා ඉන්න පුළුවන් කැමති නම්. එනිසා අපි ශාන්ගෙන් ඉල්ලා සිටින 2:03 ගෙඩි ගන්න එක. සම්බන්ධ 2:00 සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.